හොඳයි දැන් අපි ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ හැමදෙනාම ධර්ම ශ්‍රවණයට සූදානම් වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුන්නිග්ගහස්ස ලහුනෝ යප්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහන්ති. කාර්මික පින්වත්නි, අද දවසේදී සෑම සෙනසුරාදා දවසකදීම පවත්වන විශේෂ ධර්ම දේශනා මේ පින්කමටයි අපේ පින්වතුන් සවන් දෙන්නේ. විශේෂයෙන් මේ සෙනසුරාදා දිනවල පවත්වන ධර්ම දේශනාවලට අපි මාතෘකා සපය ගන්නේ බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකන හස්තසාර ග්‍රන්ථය වන ධම්මපදය කියන බණ පොතේ. ඉතින් අද දවසේදීත් අපි ධම්මපදය ග්‍රන්ථයේ චිත්ත වර්ගයේ අපි ගිය සතියේ චිත්ත වර්ගය ආරම්භ කරන්නට යෙදුණා. චිත්ත වර්ගයේ 3 වෙනි ගාථාව තමයි අද දවසට නියමිතව තියෙන මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදුනේ. ඉතින් මුලින්ම සඳහන් කරන්නට ඕනේ මේ විදිහට ධර්ම දේශනාවක් අපි සතිපතාම සිදු කරනු ලැබුවත් අද දවසේදී මේ ධර්ම දේශනාවේ සඳහා දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ අපේ ලෙක්චර් BCCL කමිටියේ දායක සභාවේ අභිනවයෙන් පත්වන්නට යෙදුණු බණ්ඩාගාරික තුමා වශයෙන් කටයුතු කරන අමිල වෙලෙන්ගොඩ මහත්මයාත් ඒ වගේම නදීකා කොඩිතුවක්කු නෝනා මහත්මියත් ඒ වගේම අපේ දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යෙක් වන බුද්ධිල් වෙලෙන්ගොඩ පුතණුවන් ඒ වගේම දුල්මි වෙලෙන්ගොඩ දියණිය ඇතුළු පවුලේ හැමදෙනාම තමයි මේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ අය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නදීකා නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා තම සදාදරණීය පියතුමා මේ පරලොව ගිහිල්ලා වසර 7ක් ගත වෙනවා. හේමපාල කොඩිතුවක්කු පියතුමාට පරලෝක වශයෙන් පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම අමිල මහත්මයාගේ සදාදරණීය පියතුමාටත් මෑණියන්ටත් ආශිර්වාද කරන්න. නිමල් වෙලෙන්ගොඩ පියතුමාට ඒ වගේම ජයන්ති වෙලෙන්ගොඩ ආදරණීය මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම නදීකා නෝනා මහත්මියගේ ආදරණීය මෑණියෝ පියසීලී කොඩිතුවක්කු මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්ථනා කිරීමත් අරමුණක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තම ආදරණීය දරු දෙපළගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ආශිර්වාදය ලබා ගැනීම කියන මේ යහපත්
හොඳ අරමුණු පෙරදරි කරගෙන තමයි අද මේ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වය දක්වන්නේ. ඉතින් පසුවට අපි නම් සඳහන් කළ පින් අනුමෝදන් කරන්නට ඉතුරු කරලා දැන් අද දවසේදී මාතෘකා කරන්නට යෙදුණු ගාථාව සම්බන්ධයෙන් අපි කරුණු ටිකක් ගෙන හැර දක්වනවා. පසුවට නිදාන කතාව සඳහන් කරනවා. මේ ගාථාව දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛවහං. චිත්ත වර්ගයේ නම් අපේ පින්වතුන් දන්නවා චිත්ත වර්ගයේ තියෙන්නේ හිත පිළිබඳව. අපේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, හිතේ ස්වභාවය පිළිබඳව තමයි චිත්ත වර්ගයේ ගාථා හැම එකකම ධර්ම කාරණා සඳහන් වෙන්නේ. විවිධ ආකාරයෙන් උපමාවන් දක්වමින් බුදුහාමුදුරුවෝ අපිට මේ සිත රැක ගන්න ඕන ක්‍රමය පහදලා දෙනවා. දුන්නිග්ගහස්ස ලහුනෝ. ලහුනෝ කියලා කියන එකේ තේරුම තමයි වහා ඉපිද නැසෙන සුළු බව. ඒ කියන්නේ ඉපදෙනවා නැති වෙනවා, ඉපදෙනවා නැති වෙනවා. සිතුවිලි වල තියෙන ස්වභාවය. එය බණ පොතේ සඳහන් කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යත ඉදං චිත්තං කියලා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම මේ ලෝකයේ ධර්මතාවයක් තියෙනවා නම් ඉක්මනින්ම වෙනස් වෙන ඒ ධර්මතාවය තමයි එක ධර්මතාවයක් තියෙන ඉක්මනින්ම වෙනස් වෙන. ඒක තමයි යත ඉදං භික්කවේ චිත්තං. මහණෙනි ඒක තමයි සිත. සිත කියන එක වෙනස් වීමේ වේගය අපිට සාමාන්‍යයෙන් දකින්නට බෑ. ඒ කියන්නේ ඒකක වලින් මනින්නට බෑ. හිතින්ම තමයි බලන්න පුළුවන්. ඒක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. බලන්න ලහුනෝ කියන වචනේ තේරුම. දුන්නිග්ගහස්ස කියන එකේ තේරුම දුන්නිග්ගහස්ස කියලා කියන්නේ නිග්‍රහ කළා හික්මවන්නට බෑ හිත. ඒ කියන්නේ කවුරු හරි නිග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ කියන්නේ බැනලා හදන්න පුළුවන් දෙයක් නෙවෙයි හිත. හිත හිතින්ම දැකලා හදා ගන්න ඕන දෙයක්. අපි හිතනෝනේ කෙනෙකුට බැන්නාම යා හැදෙයි කියලා. නෑ. හිත Tamanට හිතිලා හැදෙනව මිසක් දුන්නිග්ගහස්ස ලහුනෝ. බැනලා හදන්න බෑ හිත. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ. මේ හිතේ තියෙන ස්වභාවය තමයි කාම අරමුණු වලටම තමයි යෙදෙන්නේ. ඒ කියන්නේ අකුසලයම තමයි මේ සිතට විශේෂ වෙන්නේ. අකුසල මූලයන් හොයා මේ හිත ගමන් කරනවා. කුසලයට නැඹුරු කරන්නට අමාරුයි. යත්ත කාම නිපාතිනෝ. කාම සිතුවිලි වලට ඇලීමක් දක්වනවා. සහ කාමයේ ඇතුළු අනිකුත් අකුසල දේවල් පිළිබඳව තමයි හිත නිතරම මෙනෙහි කරන්නේ. චිත්තස්ස දමතෝ සාදු මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන. ඒ කියන්නේ ඉක්මනින් වෙනස් වෙන ඒ වගේම හිත තමන් කැමති අරමුණු වලට තමයි යන්නේ. අන්න එහෙම ස්වභාවයක් තියෙන හිත. දැන් බලන්න කල්පනා කළා. දැන් හිත ඉල්ලුවතින් මෙන්න මේ ආහාරය මට ඕන කියලා දෙන්න වෙනවා. හිත ඉල්ලුවතින් මට මෙතෙන්ට යන්න ඕන කියලා එතෙන්ට යන්න වෙනවා. අපි කොච්චර අපේ කය කොච්චර බෑ කිව්වත් හිත කිව්වොතින් යන්න වෙනවා. හිත කිව්වොතින් ලංකාවට යන්න කියලා යන්න වෙනවා. හිත කිව්වොතින් වෙන කොහෙට හරි යන්න කියලා යන්න වෙනවා. ශරීරයට යන්න වෙනවා. ඒ කියන්නේ හිතට අපි වසඟ වෙලා තමයි ජීවත් වෙන්නේ. යත්ත කාම නිපාතිනෝ. ඇත්තටම හිතට අපි සේවකෙක් වෙලා ඉවරයි. රහතන් වහන්සේලා එහෙම නේ. රහතන් වහන්සේලා චිත්තස්ස දමතෝ සාදු. හිත දමණය කරලා තියෙනවා. හිතට ඕන දේවල් කරන්න ඉඩ දෙන්නේ. හිත වසඟයට අරගෙන තියෙන තමන්ගේ වසඟයට. හිතේ වසඟයට අපි අරගන්නව නෙවෙයි. අපේ වසඟයට අපේ හිත අරගන්න. චිත්තස්ස දමතෝ සාදු. හිත දමණය කරන එක සාදු කියලා කියන්නේ මනවි යහපත්. චිත්තං දන්තං සුඛවහං. යම් කෙනෙක් මේ සැලෙන වෙනස් වෙන කාම අරමුණු කරා යන හිත දමණය කරනවද? චිත්තං දන්තං කියන්නේ දමණය කරනවද? සුඛවහං. එයාට සැපේකින් දෙනවා.
හිත දමනය නොකරපු හැම අවස්ථාවකදීම ඒ පුද්ගලයාට ගෙන දෙන්නේ දුක. ඒක තමයි ගාථාවේ සරලම තේරුම. එතකොට මේ ගාථා දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ සවැත් නුවර. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලෙකදී. අපි දන්නවා සවැත් නුවර ප්‍රධාන පන්සල් දෙකක් තියෙනවානේ. එක පන්සලක් තමයි ජේතවනාරාමේ. අනිත් පන්සල තමයි පූර්වාරාමේ. ජේතවනාරාමය ගොඩනගලා පූජා කරන්නට යෙදුනේ අනේපිඩු සිටුතුමා. එහෙම නැත්නම් සුදත්ත සිටුතුමා. 54 කෝටියක් ධනෙ වියදම් කළා ජේතවනාරාමයේ පූජා කරන්නට යෙදුණා. 18 කෝටියක් වැය කරා ඉඩම මිලදී ගන්න ජේතු කුමාරයාගෙන් 18 කෝටියක් වියදම් කරා ඒකේ පන්සල හදන්න විහාර මාලිගා ඒ වගේම කුටි සෙනසුන් උයන ඒ වගේම වතුර පොකුණු ඒ වගේ විශාල විහාර සංකීර්ණයක් නිර්මාණය කරන්න 18 කෝටියක් වියදම් කරා. තව 18 කෝටියක් වියදම් කළා මේ උත්සවය ගත්තා. ඒ උත්සවයේදී බණ පොතේ සඳහන් කරනවා සවැත් නුවර සියලුම ජනතාවට ආහාර දීලා තියෙනවා. සියලුම ජනතාවට දන්සලක් වගේ. මග දෙපස ඔක්කොම සරසලා ඒ වගේ ලොකු උත්සවයක් කරගෙන මේ ජේතවනාරාමයේ පූජා කරා. ඊට පස්සේ ඊළඟ පන්සල තමයි පූර්වාරාමයේ. පූර්වාරාමයේ කරවල පූජා කරේ විසාකා මහා උපාසිකාව. විසාකා මහා උපාසිකාවගේ තිබුණ මහලතා ප්‍රසාදනය කියලා 9 කෝටියක් වටින ආභරණයක් ඒක අමතක වුණා. ධර්මශාලාවේ අමතක වුණා. සේවිකාවක් යවුවා විසාකාව ඒ ආභරණය ගේන්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ඒක අරගෙන පැත්තකින් අරන් තියලා. සාමාන්‍යයෙන් ආනන්ද හාමුදුරුවෝ ඒ වගේ යම් යම් දේවල් හොයලා බලලා කාගේ හරි දෙයක් නැති වෙලා තියෙනවා අමතක වෙලා තියෙනවා නම් ඒක අරන් තියලා තියෙනවා. මේ සේවිකාව ගියාට පස්සේදී යන්න ඉස්සෙල්ලා විසාකාව කිව්වා යම් විදිහකින් ආනන්ද හාමුදුරුවෝ හරි වෙන හාමුදුරුවෝ නමක් හරි ඒ ආභරණය අල්ලලා තිබුණොත් අල්ලලා ඒ තිබිච්ච තැන වෙනස් කරලා තිබුණොත් ඒක බාර ගන්න එපා. එහෙමම තියලා එන්න. එහෙම මුකුත් අල්ලලා එහෙම දැනුවත්භාවයක් නැත්තම් ඒ ආභරණය පිළිබඳව අරන් එන්න. හැබැයි ඒ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ විහාරේ ධර්ම ශාලාව වස් කරද්දී ආභරණය දැකලා පැත්තකින් අරන් තියලා. ඊට පස්සේදී සේවිකාව ගෙනිච්ච නැහැ ආභරණය. ගිහින් විසාකාවට කිව්වහම විසාකාවේ ආභරණය අරගෙන විකුණා. විකුණලා එයින් ලැබිච්ච සල්ලි වලින් තමයි පූර්වාරාමේ කරවල පූජා කරන්නට යෙදුනේ. එතකොට ආරාම දෙකක් තිබුණා සවැත් නුවර. ලොකු පන්සල් දෙකක්. අනිත් තව හුඟක් පන්සල් තිබුණා. ලොකුම පන්සල් දෙක තමයි ජේතවනාරාමයත් අපි කියන්නේ දෙව්රම් වෙහෙර කියලා. සිංහල භාෂාවෙන් කියන්නේ දෙව්රම් වෙහෙර කියලා. අනිත් එක තමයි පූර්වාරාමය. පූර්වාරාමයට පාලි භාෂාවෙන් කියන්නේ පුබ්බාරාමය කියලා. පුබ්බ කියලා කියන්නේ ප්‍රථම කියන එකනේ పూర్ව කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කොසල් රාජ්‍යයේ අසල තිබුණා එක ගම්මානයක් ඇලගමුව කියලා. ඇලගමුව කියලා ගම්මානයක් තිබුණා. මේ ගමේ ජීවත් වුණා මාතික කියලා තරුණයෙක්. මේ ගමේ ප්‍රධානියා තමයි මාතික. එයාගේ නම. වස් කාලයකට කලින් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලගෙන වස් සමාදන් වෙන්නට විහාරස්ථානයක් හොයමින් චාරිකාවේ හැසිරුණා. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක්. මාස 3ක් නිදහසේ භාවනානුයෝගීව ගත කරන්නට සුදුසු පරිසරයක් හොයමින් චාරිකාවේ හැසිරුණා. මෙහෙම යනකොට අර ඇලගමුව කියන ගම්මානයට පැමිණුණා. ඇලගමුව කියන ගම්මානයේ ප්‍රධානියා තමයි මාතික. මේ ගම්මානයට ඇවිල්ලා පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් පිඬුසිඟා හොඳට ලැබුණා, ආහාර පාන ලැබුණා. ගමේ හැමතැනම ඇවිදලා ඊට පස්සේ අසල වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරයේ සමීපයෙන්
ඇලක් ගමන් කරනවා. එතකොට වතුරෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම බණ භාවනා කරන්නට අවශ්‍ය කරන කුටි සෙනසුන් හදාගන්න ස්ථානයකුත් තියෙනවා. ඒ වගේම නියම් ගමක් තියෙනවා. ගමක් තියෙනවා Tamanට පිඩුසිඟා වැඩම කරලා ආහාර සපය ගන්න. මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ වගේ තැනක් නම් මේ වස් කාලය ගත කරන්න බොහොම යෝග්‍යයි. එක දවසක් වැඩ හිටියා. තව දවස් දෙක තුනක් උන්වහන්සේලා ඒ වනාන්තරේ වැඩ හිටියා. මෙහෙම වැඩ ඉන්නකොට දැන් එතකොට මේ වස් කාලේ ආරම්භ වෙලා නෙවෙයි. වස් කාලේ ආරම්භ වුණාම වර්ෂාව වැටෙනවා. හැබැයි වර්ෂාව වැටිලා නැහැ. ඒක නිසා ගස් යට එහෙම දුෂ්කර පැවිදි ජීවිත තිබුණේ ඒ කාලේ. එතකොට එහෙම ගත කරද්දී දවස් දෙක තුනක් මේ ගම්මානයේට පිඩුසිඟා වඩිනකොට ගම්වැසියෝ කල්පනා කරා දැන් මේ භික්ෂුන් වහන්සේලාට ඉන්න තැනක් හදලා දෙන්නට ඕන. උන්වහන්සේලා දැන් දිගටම පින්නපාතේ වඩින. ඒක නිසා උන්වහන්සේලාගේ අවශ්‍යතාව හොයලා බලලා අපි කටයුතු කරන්න ඕනේ කියලා ගම්වැසියෝ ඇවිල්ලා කතා කරා. මේ භික්ෂුන් වහන්සේලා 69ක් එක්ක කතා කරාම උන්වහන්සේලා මේ ගම්වැසියන්ට කිව්වා අපි බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන දැන් ලබන පුරපසළොස්වක පොහොය දවසේ අපි වස් සමාදන් වෙන්න ඕනේ. වස් සමාදන් වෙන්න සුදුසු ස්ථානයක් වශයෙන් අපි මේ ස්ථානයේ තෝරගෙන තියෙනවා කියලා මේ ගම්වැසියන්ට කිව්වා. ඒ ගම්වැසියන්ගේ ප්‍රධානියා තමයි මාතික. ඒ මාතිකගේ මෑණියෝ තමයි මාතික මාතා කියලා කියන්නේ. දැන් ඉස්සර ಭಾರತೀಯ සමාජයේ නම් දානකොට එහෙම දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ගම් ප්‍රධානියා ප්‍රසිද්ධයි. ගම් ප්‍රධානිය ප්‍රසිද්ධ නිසා ගම් ප්‍රධානියගේ නම තමයි මාතික. ගම් ප්‍රධානියගේ අම්මා තමයි මාතික මාතා. ඒ කියන්නේ මාතිකගේ අම්මා කියන එක. දැන් අපි එක එක්කිනාගේ නම් හඳුන්වනවා කියන්නේ එයාගේ අම්මා කියලා. එයාගේ අම්මා අරයාගේ අම්මා. නැත්තම් දැන් හැම ගෙදරකම සමහර ගෙවල් වල ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධයි භාර්යාව ප්‍රසිද්ධ නැහැ. සමහර ගෙවල් වල භාර්යාව ප්‍රසිද්ධයි ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ නැහැ. සමහර ගෙවල් වල දරුවෝ ප්‍රසිද්ධයි දෙමාපියෝ ප්‍රසිද්ධ නැහැ. සමහර ගෙවල් වල දෙමාපියෝ ප්‍රසිද්ධයි සමාජයේ දන්නව දරුවෝ ප්‍රසිද්ධ නැහැ. එහෙම වුණාම තමයි දැන් සරියුත් හාමුදුරුවන් ගත්තාම දැන් සාරිපුත්ත කියලා කියන්නේ සරියුත් හාමුදුරුවන්ගේ අම්මාගේ නම තමයි සාරි. සාරි කියන බැමිණිය තමයි ප්‍රසිද්ධ. එතකොට සාරිපුත්ත කියලා කියන්නේ සාරි බැමිණියගේ පුතා. ඒක නිසා තමයි සාරිපුත්ත කියලා කිව්වේ. දැන් මොග්ගල්ලාන කියලා කියන්නේ මොග්ගල්ලාන මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන. ඒ වගේ මෙතන මාතික මාතා කියලා කියන්නේ මාතික කියන තරුණයාගේ මේ ගම් ප්‍රධානියගේ අම්මා නිසා මාතික මාතා. මේ මාතික මාතාව හරිම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්. දැන් එතකොට මේ අය බෞද්ධද? මේ ගම්වැසියෝ නෑ නේ. මේ අය බෞද්ධ නෙවෙයි. මේ අය බෞද්ධ නෙවෙයි. බුද්ධ ධර්ම ගැන අල්ප මාත්‍රයක් දැනුමක් නෑ. හැබැයි ඒ කාලේ ಭಾರತೀಯ සමාජය තුළ විවිධ පැවිදි කණ්ඩායම් පිඩුසිඟා වඩිනවා. චාරිත්‍රයක් වශයෙන් පිඩුසිඟා වැඩියාම ආහාර පාන දෙනවා, කතා බහ කරලා අවශ්‍ය කරන සිව්පසය පිළිගන්නවා. ඒක තමයි චාරිත්‍රය. එතකොට මේගොල්ලෝ මේ හාමුදුරුවෝ පිළිබඳව දැනුවත්භාවයක් නැහැ. හැබැයි මුන්වහන්සේලාට විහාරයක් කරවලා පූජා කරා. එතකොට මේකේ ප්‍රධානිය බවට පත් වුණේ මාතික. මාතික කියන තරුණයා මේ විහාරය කරවල පූජා කිරීමේ ප්‍රධානත්වය දැරුවට ඒ මාතික කියන තරුණයාට වැඩ අධික නිසා හොයන්න වෙලාවක් නැහැ. එතකොට අර ශ්‍රද්ධාවන්ත උපාසිකාව, ඒ කියන්නේ ආගම දහමට ලැබි මේ උපාසිකාව මාතික මාතාව නිතරම භික්ෂුන් වහන්සේලා ගැන හොයලා බලනවා. හොයලා බලලා අවශ්‍ය කරන දේවල් ගෙනහිල්ලා පූජා කරනවා. මේ පූජා කරනකොට උන්වස් කාලයක් ආරම්භ වුණා. එක දවසක් පන්සලට යනකොට කවුරුවත් පේන්නේ නැහැ. 69ක් ඉන්නවා පන්සලේ. 69කට අවශ්‍ය කරන සියලු සම්පත් සියලුම පහසුකම් සපයලා තිබුණේ. එක නමක්වත් පේන්නේ නැහැ. එක හාමුදුරු කෙනෙක්වත් නැහැ. බැලින්නාම පොඩ්ඩක් ඈත බලනකොට ඔන්න එක හාමුදුරු කෙනෙක් වැඩ ඉන්නව ගහක් යට භාවනා කරනවා. ගිහිල්ලා විමසුවා අනිත් හාමුදුරුලා කොහොමද? අනිත් හාමුදුරුලා
භාවනානුයෝගීව ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේදී දැන් ගිලම්පස පූජා කරන්න ඒ උපාසිකාව ගිලම්පසත් අරන් ගිහිල්ලා පූජා කරන්න බැලුවාම එක හාමුදුරු කෙනෙක් හම්බුණා. උන්වහන්සේ ඇවිල්ලා බෙල් එක, ඒ කියන්නේ අපි හිතන්නේ ගාන්ටාරය කියලා. නිකම් පන්සල් වල ගාන්ටාර ගහන්නේ. ගාන්ටාර ගහනකොට දැන් මෙහි ගාන්ටාර කුළුණක් නැති නිසා ඕවා හුඟක් දන්නේ. දැන් බුද්ධ වන්දනාවට නම් ගාන්ටාරයේ 3 වතාවක් ගන්නවා. විශේෂ බුද්ධ වන්දනාවක් නම් විශේෂ පින්කමක් නම් ටිකක් වැඩිපුර ගාන්ටාරයේ නාද කරනවා. දිනපතා බුද්ධ වන්දනාවට නම් 3 සැරයක් වගේ තමයි ගහන්නේ. දානි වළඳන්නත් 3 සැරයක් ගහනවා. හැබැයි හාමුදුරු කෙනෙක් අපවත් වුණොත් නොනවත්වා ගාන්ටාරේ ගහනවා. ඒ කියන්නේ හාමුදුරු කෙනෙකුට අසනීප වුණොත්, හාමුදුරු කෙනෙකුට පන්සලේ හාමුදුරු අපවත් වුණොත්, එහෙම නැත්නම් හාමුදුරන්ට කරදරයක් වුණොත්, දායකයන්ට දැනුම් දෙන්නේ ඉක්මනින්ම ගාන්ටාරේ නොනවත්වා ගහනවා. එහෙමනම් නොනවත්වා ගාන්ටාරේ නාදුනොත් පන්සලට මොකක් හරි කරදරයක් පන්සලට. ඒක නිසා ගම්මු හැමෝම එකතු වෙනවා. ගමේ හැමෝම ඒ ගාන්ටාර සද්දයට එකතු වෙනවා. දැන් ওই ගම්වල එහෙම ගාන්ටාරේ දැන් 6ට බුද්ධ වන්දනාවට ගාන්ටාරේ නාද වීමෙන් තමයි උඟක් ගම්වල අදටත් වෙලාව දැනගන්නේ. 6ට කිව්වොත් 6ටම ඒ පූජාවන් පටන් ගන්නවා. උදේ 5ට කිව්වොත් 5ටම පටන් ගන්නවා. දැන් දලදා මාලිගාවෙම විනාඩියක් එහෙ මෙහෙ වෙන්නේ ඒ තේවාවන් ඒ විදිහටම සිදු කරනවා. එතකොට ගාන්ටාරයක් නාද කළා අනිත් හාමුදුරන් වහන්සේලා කැඳෙව්වා. අනිත් හාමුදුරන් වහන්සේලා කැඳෙව්වහම මේ හැමෝම එකට එන්නේ නැහැ. එක එක්කිනා එක එක තැන් වලින් තමයි එන්නේ. මේ උපාසිකාවට පුදුම ගැටලුවක් දැන්. මේ උපාසිකාව හිතුවා මේ 69 මේ බොහොම සමගියෙන් හිටපු 60 දෙනෙක් මේ තරහ වෙලාද මේ එක තැන් වල ඉඳලා එන්නේ කියලා. ඕනම කෙනෙකුට හිතෙනවනේ. එතකොට මේ උපාසිකාව ඇහුවා ඔබ වහන්සේලා ඇයි මේ එක තැන් වල ඉඳලා එන්නේ? තරහ වෙලා ගමනාප වෙලා එක්කෙනෙකුට එක්කෙනෙක් දොස් කියා ගන්නවද? මරා ගන්න හදනවද කියලා ඇහුවා. ඊට පස්සේදී එතන හිට වැඩිහිටි හාමුදුරු කෙනෙක් පිළිතුරු දුන්නා. අපි වස් සමාදන් වෙලා ඉන්නේ. ඒක නිසා අපි එකින් එක්කෙනා මේක එක තැන් වල ඉඳලා භාවනා කරනවා, ධර්මයේ අධ්‍යයනය කරනවා, ධර්මයේ මෙනෙහි කරනවා. ඒ කාලේ පොත්පත් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නැවත නැවත අර මනසානුපෙක්කිතා කියන්නේ ධර්මයේ මෙනෙහි කරන්නට ඕන. නිකන් ඉන්නකොට මේක කොහොමද? මෙන්න මෙතන මේ විදිහට සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට බුදුහාඳුරු දේශනා කරනවා කියලා ධර්මයේ මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට තමයි ධර්මයේ වැටහෙන්නේ. එහෙම නැතුව අහලා දැනගත්තු ඵලයටම ධර්මයේ වැටහෙන්නේ. ධර්මයේ රසය විඳින්නට නම් ඒක මෙනෙහි කරන්නට ඕන. හිතේ ක්‍රියාකාරීත්වය දකින්නට ඕන. එතකොට ඒ විදිහට තොරතුරු කිව්වහම මාතික මාතාවටත් අවශ්‍ය වුණා මේ ධර්මයේ ටිකක් ඉගෙන ගන්න. කමටහන් ගන්න අවශ්‍ය වුණා. එතන හිට වැඩිහිටි භික්ෂුන් වහන්සේ කෙනෙක් මාතික මාතාවටත් කමටහන් දුන්නා. මාතික මාතාවට මේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන්න. මනස එක්තෙන් කරගන්න ඒකාග්‍රතාවයෙන් ජීවත් වෙන්න මෛත්‍රී සිත වර්ධනය කරන්න. ඊට පස්සේ තව ටිකක් මෙහෙම දිනපතා එනකොට දිනපතා කමටහන් ගන්නවා. කමටහන් අරගන්නවා. ඉතින් තවදුරටත් වැඩි වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මෙනෙහි කළා අසුබ භාවනාව වඩන්න එහෙම කියලා දිගින් දිගටම කමටහන් මේ භික්ෂුන් වහන්සේලා මාතික මාතාවට දෙනවා. මාතික මාතාවටත් gedara කිසි වැඩක් නැහැ. ඔන්න මෙතෙක් කල නිකන් ගමේ තියෙන දේවල් පිළිබඳව පුතාගේ සංවර්ධන කටයුතු වලට උදව් කරා සංවර්ධන කටයුතු පිළිබඳව හොයලා බලපු මේ මාතික මාතාව පුහුණු කරන්න ගත්ත ධර්මයේ පුහුණු කරන්න ගත්තට පස්සේ මාතික මාතාවට මේ ධර්මය අවබෝධ වුණා. අවබෝධ වෙලා අනාගාමී තත්ත්වයටපත් වුණා. මාතික මාතාව ඉක්මනින්ම භික්ෂුන් වහන්සේලාටත් කලින් මේ භික්ෂුන් වහන්සේලා 69ටත් කලින් මාතික මාතාව අනාගාමී තත්ත්වයටපත් වුණා. එතකොට සමහර ගුරුවරු කියලා දෙන්නේ පොඩ්ඩයි. හැබැයි ගෝලයෝ අවබෝධ කරගන්න ඊට වඩා. අන්න ඒ වගේ දෙයක් තමයි වුනේ. එතකොට අපිට හිතන්න තියෙන කාරණාව තමයි
ගිහි පැවිදි ભેදයක් නෑ ධර්මයේ අවබෝධ කර ගැනීමදී. දැන් චිත්ත ගෘහපතිය හිටියා බුද්ධ කාලයේදී චිත්ත ගෘහපතිය භික්ෂුන් වහන්සේලාට ඉගෙනුවා. භික්ෂුන් වහන්සේලාට චිත්ත ගෘහපතිය ධර්මය උගන්වනවා. භික්ෂුන් වහන්සේලාට මොනවා හරි ධර්මයේ ගැටලුවක් ආවොත් චිත්ත ගෘහපතියගෙන් අහනවා. ඒ වගේ ධර්මයේ පිළිබඳ සෑහෙන දැනුමක් තියෙන අය හින්දා කුජ්ජුත්තරාව. කුජ්ජුත්තරාව සාමාවතිය ඇතුළු කාන්තාව විශාල පිරිසකට ධර්මයේ ඉගෙනුවා. කුජ්ජුත්තරාව කියලා කියන්නේ සේවිකාවක් ඇත්තට. උදේනි රජුරවන්ට මල් ගෙනියපු සේවිකාව. ධර්මය අවබෝධ කරගත්තා. කුණ්ඩලකේසිය හිටියා. කුණ්ඩලකේසියත් ඒ වගේ කුණ්ඩලකේසිය තමන්ගේ ස්වාමි පුරුෂයා මරණයටපත් කරා. මරණයටපත් කළා ඊට පස්සේ ජීවිතය පිළිබඳව කලකිරීලා ඊට පස්සේ දාර්ශනික පැත්තට ගිහිල්ලා අවසානයේ සරියොත් මහරහතන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් කරලා පැහැදිලා පැවිදි භාවයටපත් වුණා. ඒ වගේ ධර්මයේ පහස විඳින්න ගිහි පැවිදි ભેදයක් නැහැ. මාතික මාතාවත් අනාගාමී තත්ත්වයටපත් වුණා. වික්ෂුන් වහන්සේලා 69ටත් කලින්. ඒ විතරක් නෙවෙයි මේ මාතික මාතාව අනාගාමී තත්ත්වයටපත් වුණා වගේම පංච අභිඥාවන් ලබා ගත්තා. ඒ කියන්නේ විශේෂ ඥාන ශක්තියින් පහක්. පංච අභිඥා කියලා කියන්නේ පළවෙනි එක තමයි ඉද්ධිවිද. ඉර්ධි ප්‍රාතිහාරයන් පාන්න පුළුවන්. ඉද්ධිවිද. දිබ්බසෝත කියලා කියන්නේ දිව්‍යමය කණක්. දිව්‍යමය කණක් කියලා කියන්නේ දැන් අපිට කනට ඇහෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ඔහොම මෙහෙම කියන දෙයක් විතරයි ඇහෙන්නේ. රහස් කියන ඒවා ඇහෙන්නේ නැහැ. දැන් මේ කාමරේ කියන එක එහා කාමරේට ඇහෙන්නේ නැහැ. සමහර ගෙවල් වල ඇහෙනවා. මේ රටේ ඇහෙනවා. ලංකාවේ එහෙම ඇහෙන්නේ නැහැ. පල්ලෙහා කතා කරන්නේ උඩට ඇහෙනවා. උඩ කතා කරන්නේ පල්ලෙහාට ඇහෙනවා. රහස් කතා කරද්දී ඇහෙන්නේ නැහැ. දිබ්බ චක්ක වල තියෙන්නේ දැන් අපේ පින්වතුන් ගෙවල් වල කතා කරන එක අපිට ඇහෙන්නේ නැහැ. අපි පන්සලේ කතා කරන එක ගෙවල් වලට ඇහෙන්නේ නැහැ. දිබ්බ චක්කුවේදී තියෙන්නේ Tamante හිතුණුදී මෙයා කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඒක අහන්න පුළුවන්. එයා කතා කරන ටික අහගෙන ඉන්න පුළුවන්. දිබ්බ චක්කු. දිව්‍යමය කන. සමා වෙනවා දිබ්බ සෝත. දිව්‍යමය කන. ඊට පස්සේදී දිබ්බ සෝත දිබ්බ චක්කුත් තියෙනවා. දිබ්බ චක්කු කියලා කියන්නේ දිව්‍යමය ඇහැ. අපිට පෙනෙන පරාසය අඩුවේ මේ සාමාන්‍ය හැට. දිව්‍යමය ඇහෙන් ඕනම දෙයක් බලන්න පුළුවන්. ඒ කියන්නේ මනස ලෝකේ අනිත් අය කොහෙද ඉන්නේ මොකද කරන්නේ එහෙම බලන්න පුළුවන්. සමහර විට මේවා තියෙන කරදරයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ தത്വයටපත් වෙනකොට අපේ හිත එහෙම අපිට තියෙන මේ ලෞකික ආශාවන් වලින් තොර වුණාට පස්සේ තමයි හැකියාව වෙන්නේ. එතකොට ඒ හැකියාව ඒ අය ලබාගත්තු අය යොදාගන්නේ ලෞකික දේවල් ලබා ගන්නට. එතකොට දිබ්බ චක්කු දිබ්බ සෝත ඊළඟ කාරණාව තමයි පරචිත්ත විඥාන ඥානෙ. පරචිත්ත විඥාන ඥානෙ කියන්නේ අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණ. අනුන්ට මොන වගේ සිතුවිල්ලක්ද ඇති වෙලා තියෙන්නේ කියලා දැන ගැනීමේ ඥානෙ. ඊළඟ එක තමයි පුබ්බේ නිවාසානුසති. පුබ්බේ නිවාසානුසති කියලා කියන්නේ පෙර මොකෙක් වෙලාද හිටියේ. මොන ආත්මික ඉඳලාද මේ ආත්මෙට ආවේ. පුබ්බේ නිවාසානුසති ඥානෙ. ඔන්නවා තමයි පංච අභිඥා කියලා කියන්නේ. තව කොටසක් තියෙනවා අෂ්ට සමාපatti කියලා. අෂ්ට සමාපත්තියත් මාතික මාතාව ලබා ගත්තා. හැබැයි මෙතෙන්දි පංච අභිඥාව තමයි මාතික මාතාවට ඉවහල්ුනේ මේ භික්ෂුන් වහන්සේලා 69ට උදව් කරන්න. එතකොට අර භික්ෂුන් වහන්සේලා 69ගෙන් කර්මස්ථාන ලබා ගත්තත් මාතික මාතාව උන්වහන්සේලා 69ටම කලින් අනාගාමි තත්වයටපත් වුණා. ඒ වගේම පංච අභිඥාවන් ලබා ගත්තා. අනාගාමි කියලා කියන්නේ න ආගාමි. නැවත කාම ලෝකයකට එන්නේ නැහැ. අනාගාමි. අනාගාමි වලට මෙහා පැත්තේ හැමෝම කාම ලෝකයට නැවතෙනවා. කාම ලෝක කියලා කියන්නේ සතර පායට කොහොමත් යන්නේ නැහැ. සෝවාන් වෙනකොට සතර පායෙන් ඉවත් වෙනෝනේ. සෝවාන් වෙච්ච පුද්ගලයා සතර පායට පැමිණෙන්නේ නැහැ. සෝවාන් සකෘදාගාමි අනාගාමි තුන්වෙනි තත්ත්වයටපත් වෙනවා කියන්නේ අනාගාමි. එතකොට සකෘදාගාමි වෙච්ච කෙනෙකුත් නැවත හත් වතාවක් එන්නට පුළුවන්.
අත්වතාවකට වැඩි කාම ලෝකෙට එන්නේ. කියන්නේ අටවතාවක් එන්නේ. ඒක නිසානේ කියන්නේ සත්තක්කත්තු පරම කියලා. සත්වතාව ඇතුළත. ඒ කියන්නේ එක වතාවක් වෙන්න පුළුවන්, දෙක වතාවක් වෙන්න පුළුවන්, තුන් වතාවක් වෙන්න පුළුවන්, හතර වතාවක්, පස් වතාවක්, හය වතාවක්, හත් වතාවක් ඇතුළත අරහත්ත්වයට පත් වෙනවා. ඒක නිසා එතකොට සෝවාන් වෙච්ච පුද්ගලයා අපායෙන් මිදෙනවා, සතර අපායෙන්. සකෘදාගාමි වෙච්ච කෙනා හත් වතාවක් පමණක් කාම ලෝකයට එනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයට වෙන්න පුළුවන්, දිව්‍ය ලෝක 6ට වෙන්නට පුළුවන්. අනාගාමී වෙච්ච පුද්ගලයා මනුස්ස ලෝකෙට එන්නෙත් නැහැ, දිව්‍ය ලෝක 6ට එන්නෙත් නැහැ. බ්‍රහ්ම ලෝකවල ගිහිල්ලා ඉපදිලා එතනින්ම නිර්වාණය සාක්ෂාත් කරගන්නවා. ඒක නිසා තමයි අනාගාමී කියලා කියන්නේ. non return, නැවත කාම ලෝකයට එන්නේ නැහැ. අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, නිකම්ම අනාගාමී තත්ත්වයක නෙවෙයි, පංච අභිඥාවන් එක්ක. මම නැවත සඳහන් කරනවා නම් පංච අභිඥාවන් කියන්නේ ඉද්ධිවිද ඥානය, ඉද්ධි ප්‍රාතිහාර්යයන් පාන්න පුළුවන්, දිබ්බ සෝත ඥානය, දිව්‍යමය කණක් තියෙනවා, පරචිත්ත විඥාන ඥානය, අනුන්ගේ හිත දැනගන්න පුළුවන්, පුබ්බේ නිවාසානුස්සති ඥානය, පෙර කවුරු වෙලාද ඉපදුනේ කියලා ආත්ම භාව ගණනාවක් දකින්නට පුළුවන්, දිබ්බ චක්කු ඥානය, ඈත තියෙන දේවල් මේ ළඟපාත වගේ බලන්නට පුළුවන්. මෙන්න මේ පංච අභිඥාවන් ලබාගෙන ඉතින් මේ උපාසිකාව කරන්නේ අර භික්ෂුන් වහන්සේලා 69 පිළිබඳව බලනවා. ගෙදර ඉඳලා මේ භික්ෂුන් වහන්සේලා 69 මොනවද කරන්නේ? හරියට භාවනා කරනවද? මේ නිකං කාලේ නාස්ති කරනවද? ඒ විදිහට බලනවා. බලලා උන්වහන්සේලා 69ගේ මේ පරචිත්ත විඥාන ඥානයට සම්වැදිලා බලන උන්වහන්සේලා මොන විදිහටද හිතන්නේ? මොනවද උන්වහන්සේලාට තියෙන අඩුපාඩු කියලා බලනවා. බලලා ඉතින් මාතික මාතාව තීරණය හරි. අර භික්ෂුන් වහන්සේට බෙහෙත් වල අඩුපාඩුවක් තියෙනවා. මොනවා හරි බෙහෙතක්. හෙම්බ්‍රිසා ගතියක් තියෙන. ඒක නිසා බෙහෙත් ගෙනහිලා පූජා කරන්න. සේවකයෙක් අතේ යවුණු බෙහෙත්. උන්වහන්සේගේ නම කියලාම යවනවා. මෙන්න මේ. උන්වහන්සේට මෙන්න මේ ටික පිළිගන්නන්න. ඊට පස්සේ ටික දවසක් මෙහෙම බලලා එක හාමුදුරන් වහන්සේට යවනවා. උන්වහන්සේට ආහාර පාන හොඳ ආහාර පාන ලැබිලා නේ. එහෙනම් හොඳ ආහාර පාන ලබා දෙන්නට ඕන. උන්වහන්සේට කැඳ මම පූජා කරන්නට ඕන. ඒතර භික්ෂුන් වහන්සේලා අරහේ ආරාමේ ඉඳලා හිතනවා අනේ මෙන්න මේ වගේ දෙයක් තිබුණොත් අපිට පොඩ්ඩක් පහසුයි කියලා හිතනවා. හිතපු ගමන් මාතික මාතාව ගමේ ප්‍රධානියගේ මෑණියෝ ඒ අයට මිල මුදල් තියෙනවා. සේවකයෝ ඉන්නවා. යොදවලා ඒ භික්ෂුන් වහන්සේලා 69ට ඒ 3 මාසය පුරාම අවශ්‍ය කරන දේවල් හිතුණු ගමන්ම මේ ඊළඟ මොහොතේදී තමන්ගේ විහාරස්ථානෙට ඒව ලැබිලි කරයි. මාතික මාතාව පරචිත්ත විඥාන ඥානයෙන් බලලා භික්ෂුන් වහන්සේලාට උවටන් කරා. මේ මාස 3ේම උන්වහන්සේලාට උවටන් කරා කිසිම කරදරයක් නැහැ. කිසිම පීඩාවක්, චිත්ත පීඩාවක් එහෙම කිසිම දෙයක් දැනුන්නේ නැහැ උන්වහන්සේලාට. ඊට පස්සේදී මාස 3 ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා උන්වහන්සේලා මේ ගම්මානය පිළිබඳව මොන ගමද? ඇල්ගමුව කියන ගම්මානය, මාතික මාතාව වාසය කරපු ගම්මානය පිළිබඳව වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ භික්ෂුන් වහන්සේලා වස් කාලය ඉවර කළා ආවට පස්සේ අහනවා ආහාර වලින් කරදරයක් තිබුණාද? ගමන් විඩාව කොහොමද? ඒ විදිහට විස්තර අහනකොට බොහෝම වර්ණනාත්මකව බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා 69 ප්‍රකාශ කරනවා අපේ ගිය කාර්යය බොහෝම සාර්ථකව ඉටු කරගන්න ලැබුණා. හරියට අපිට මිනිස්සු සැලකුවා. විශේෂයෙන්ම මාතික මාතාව අපි ගැන හොයලා බලන හැම දෙයක් පිළිබඳවම කටයුතු කරා. අපිට අපේ හිතුවිලි මාත්‍රයෙන්ම ඇය ඒව දැනගන්න. ඇයත් අනාගාමී තත්ත්වයටපත් වුණා කියලා කිව්වා. මෙහෙම මේ මාතික මාතාව පිළිබඳව වර්ණනා කරනකොට එතන අහගෙන හිටිය තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ අදහසක් තියෙනවා ඊළඟ වස් කාලේදී කමටහන් අරගෙන භාවනා කරන්න යන්න. උන්වහන්සේ එක පාඩම තීරණය කරා. එහෙනම් මම සූදානම් වෙන්න ඕනේ මාතික මාතාවගේ ගමට යන්න.
මාතික මාතාව හොඳට සලකනවා. ඒක නිසා අපි හැමෝම කැමතිනේ, පෘථග්ජන හැමෝම කැමති සැලකුම් ලබන්න. කරදර විඳින්න කවුරුත් කැමති නැහැ මේ ලෝකේ. සුඛකාමා දුක්ඛා පටිකෝලා. සැපයට කැමති දුක පිළිකුල් කරනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ තීරණය කළා ඊළඟ වස් කාලේදී මාතික මාතාව ගමට වැඩම කරා. ගමට වැඩම කරාම අර විදිහට පිණ්ඩපාතේ ගියා. පිණ්ඩපාතේ ගිහිල්ලා ඒ විහාරස්ථානයේ ඊට පස්සේ ඒ වස් කාලේදී මේ මාතික මාතාව මේ භික්ෂුන් වහන්සේ උන්වහන්සේත් සමග තවත් භික්ෂුන් වහන්සේලා වැඩම කරන්නට ඇති. බණ පොතේ සඳහන් කරන්නේ එක්තරා භික්ෂුවක් කියලා. අඤ්‍යතරා භික්ඛු. අඤ්‍යතරා කියලා කියන්නේ එක්තරා භික්ෂුවක්. අහන් ඉඳලා ගියා. ගියාට පස්සේ මේ භික්ෂුව හිතනවා දැන් මට දානේ මේවා ලැබුණොත් හොඳයි කියලා. කෑම වර්ගත් හිතපු ගමන් මාතික මාතාව බලලා ඒවා සකස් කරලා ගෙනල්ලා ඊට පස්සේදී ටික දවසක් කොහොම ගත කරනකොට මාතික මාතාව හිතන විදිහට ආහාර ලැබෙනවා. හැබැයි මාතික මාතාව තමන් සේවකයෝ ලව්ව තමයි ඒ භික්ෂුන් වහන්සේ හිතන පතන දේවල් ලබා දෙන්නේ. එක දවසක් මේ භික්ෂුවට හිතුණා අනේ මෙච්චර මට මේ මගේ හිතට දැනෙන හැම දෙයක්ම මේ ආහාර පානද අවශ්‍ය කරන දේවල්ද මේ සියල්ලක්ම මට මේ පූජා කරන මේවා සූදානම් කරලා එවන මාතික මාතාව මම තාම දැකලා නැහෙනේ. එයත් මේව අරගෙන දානේ අරගෙන එනවනම් හොඳයි කියලා හිතුණා. අන්න ඊට පස්සේ මේ මාතික මාතාව දානේ රැගෙන එනවා. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේට හිතුණා දැන් මම මීට අමතරව මගේ හිතට යම් යම් ක්ලේශකර ධර්මයන්ුත් පහළ වෙනවනේ. පු탁ජන භික්ෂුවක්නේ. ඒක නිසා මේ භික්ෂුව හිතුවා එහෙමනම් ඒවත් මේ මාතික මාතාවට දැනෙනවා ඇති. ආවට පස්සේ ප්‍රශ්නයක් ඇහුවා මාතික මාතාවගෙන්. මාතික මාතාවෙන් ඇහුවා ඔබතුමියට මීට අමතරව ඒ හැම කෙනෙක්ගේම හිත දකින්න පුළුවන්ද? එහෙම අහලා ඊට පස්සේ මේ භික්ෂුව තීරණය කරා මට මේ විදිහේ කුසල් සිතුවිලි වලට අමතරව අකුසල සිතුවිලිත් පහළ වෙනවානේ. ඒක නිසා මේ ගම්මානේ එච්චර ඉන්න එක සුදුසු නැහැ. ඒක නිසා මම මගේ හිත දමනය කරගන්නට ඕන නැත්නම් මේ ගම්මානේ යන්න ඕනේ කියලා නැවතත් බුදුහාමුදුරු සමීපෙට ගියා. බුදුහාමුදුරු සමීපෙට ගිහිල්ලා විස්තර බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරා බුදුරජාණන් වහන්සේ මාතික මාතාව මට බොහෝම හොඳට සැලකුවා. නමුත් මගේ හිතේ මට පාලනය කරගන්නට බෑ. කුසල් සිතුවිලි වගේම අකුසල සිතුවිලිත් මට පහළ. ඒක නිසා මම කැමති නෑ ඒවා මේ මාතික මාතාව දකින්නට. ඒක නිසා මම පැන්නුනා කියලා. එතෙන්දී බුදුහාමුදුරුවෝ මේ කුසල් සිතුවිලි වල අකුසල සිතුවිලි නැති කරගන්නට ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ ගාථාවෙන් මම මුලින් මාතෘකා කරපු ගාථාවෙන් ධර්මයේ දේශනා කළා. ඒ ගම්මානයේටම යවුවා පිටත් කළා. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාමනිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛා. හිත දමනය කරන්න සිත දමනය කරන කෙනාට සැප ගෙන දෙනවා ලහුනෝ. මේ අපේ හිත ඉතා ඉක්මනින් වෙනස් වෙන සුළුයි කියලා ගාථාව දේශනා කළා. ක්‍රම පහක් බුදුහාමුදුරුවෝ උදාහරණ පහක් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නට යෙදුන සිත දමනය කරන්න ඕන ක්‍රම පහක්. ඔන්න මතක තියාගන්න පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමය බුදුහාමුදුරුවෝ දේශනා කරන උපමාවකින්ම වඩුවෙක්. වඩුවෙක් කියන්නේ කාපෙන්ටර් කෙනෙක්, වඩු මහත්තයෙක්. දැන් අණයක් ලෑල්ලක වැදිලා තියෙනවා නම් ඒ ලෑල්ලෙන් මොනවා හරි වැඩක් ගන්නට නම් ඒ අනේ ගලවන්න ඕනේ. ගලවන්න මොකද කරන්නේ? ඉස්සර යකඩ ඇන තිබුණේ නැහැ, ලී වලින්ම තමයි ඇන තියෙන්නේ. දැන් මේ රටේ තියෙන සමහර පුටුවල ලී තමයි. අලුතෙන් වයි ගේන කබඩ් වල එහෙම යකඩ ඇන අඩුයි. යකඩ ඇන 2-3ක් තියෙනකොට ලී ඇන 15ක් විතර තියෙනවා. එතකොට ඒ කාලෙත් ලී ඇන තිබුණේ. එතකොට ලී ඇණයක් ගලවන්නට නම් මේ පැත්තේ තව ඇණයක් තියලා මිටියකින් ගහන්න ඕනේ. එතකොට අර පැත්තේ ඒ ඇණය පනිනවා. ලී ඇණයක් හරි යකඩ ඇණයක් හරි. ඒක තමයි වඩු බාසුන් හෙල කරන්නේ.
ඒ වගේ අන්න ඒක උපමාවක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා වඩුවෙක් ඇණයක් ගසා තවත් ඇණයක් පන්නලා ඉවත් කරන්නේ යම්සේද ඔබ වහන්සේලා අකුසලයක් එනවනම් කුසල සිතුවිල්ලක් ඉදිරිපත් කරගෙන ඒ අකුසලය බැහැර කරන්න. ඊට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිල්ලක් හිතට නගාගෙන ඒ අකුසල සිතුවිලි බැහැර කරන්න. අපි හිතමු කාම සිතුවිල්ලක් ආවේ කියලා. කවුරු හරි පිළිබඳව කාමයක් වර්ධනය වුණා කියලා හිතමු හිතේ. එහෙම වර්ධනය වුණාම ඒ අපේ හිතට දැනෙන කාම වස්තුවේ අසුභය මෙනෙහි කරන්නට ඕන. අසුභය මෙනෙහි කරාම ඒ සුභ ගතිය පහ වෙලා යනවා. මොන එක උපමාවක්. වඩු බාසුන්නේගේ උපමාව. දෙවෙනි එක බුදුහාමුදුරෝ දේශනා කරනවා පිරිසිදුව ඉන්න කැමති කෙනෙක්. පිරිසිදුව ඉන්න කැමති තරුණයෙක්. හොඳට නාලා සුවඳ විලවුන් ගල්වගෙන ඉන්න තරුණයෙක්. කොණ්ඩේ හොඳට පීරලා මොනවා හරි මේ දේවල් ටිකක් දාලා එහෙම ඉන්න ඕනේ තරුණයෙක්. එහෙම ඉන්න කඩවසම් තරුණයෙක්ගේ කරට වැටෙනවා. ඒ කියන්නේ බෙල්ලට කවුරු හරි දානවා ඒ කියන්නේ දුගඳ හමන සර්පයෙක්ගේ සර්ප කුණක්. මැරිච්ච සර්පේ ඒ වගේම ටිකක් දුගඳ හමනවා. දුගඳ හමන සර්පයෙක්ගේ සර්ප කුණක් දානවා. නිකම්ම නිකන් හඩු ගඳ ගහ ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. හොඳට ඉන්න ලස්සනට ඇඳලා ලස්සනට සුවඳ විලවුන් ගල්වල ඉන්නට කැමති තරුණියෙක්ගේ කරට. මොකද කරන්නේ තරුණයා? තරුණියෙක් අල්ලලා වීසි කරලා දානවා. වීසි කරලා දාලා ඒ දාපු කෙනාත් එක්කත් ගහගන්නේයි නේද? එතකොට අන්න ඒ වගේ යම්සේ ඒ විදිහට වීසි කරනවද? අන්න ඒ වගේ අපේ හිතට දැනෙන, ඒ කියන්නේ පිරිසිදු චිත්තසංතානයට දැනෙන අකුසල සිතුවිල්ල අල්ලලා වීසි කරන්න කියලා. දෙවෙනි උපමාව. පළවෙනි උපමාව වඩුවෙක් එක ඇණයකින් අනිත් ඇණය ගලවනවා වගේ කුසලයෙන් අකුසල සිතුවිල්ල ගලවන්නට. දෙවෙනි උපමාව තමයි පිරිසිදුව ඉන්න තරුණයෙක් තමන්ගේ කරට වැටෙන සර්ප කුණක් මොන විදිහටද වීසි කරන්නේ? අන්න ඒ විදිහට අකුසලයේ බැහැර කරන්නට ඕනේ. ඒ වගේම තමයි තුන්වෙනි උපමාව. අකුසලයේ ආදීනව දැනගන්නට ඕනේ. අකුසලයේ අපිට අකුසල සිතුවිල්ලක් ආවම නිතරම යම් දෙයක් පිළිබඳව ගැටීමක් ඇති වෙනවා නම් ඒකේ ආදීනව සිහිපත් කරන්නට. මෙහෙම ගැටි ඉන්නකින් මට කර්ම රැස් වෙනවා. ඒක නිසා ඒ සිතුවිල්ල අයින් කරන්න ඕනේ කියලා ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ඒ ආදීනව මෙනෙහි කරාම ඒකෙන් ගැලවෙන්නට පුළුවන්. ඒක තමයි තුන්වෙනි උපමාව. කර්මයේ විපාකය සිහිපත් කළා කර්ම නොකර ඉන්න එක. දැන් ওই ලෝවැඩ සංග්‍රහව කියන කවි පොතේ තියෙනවා හරි ලස්සන කවියක්. පෙර අඟනක් එක් එළු දෙනෙක හිස සිඳා සිය ළඟ වැළඳී ගිනි දැල් නිරය දුක් විඳා ඇය ඇඟලෝම ගණනේ ඉස් කැපුම් ලදා මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා. ලෝවැඩ සංග්‍රහව කියන කවි පොතේ කවි 140ක් තියෙනවා. මම හිතේ මේ කවිය 95 වෙනි කවිය. පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා. පෙර අඟනක් කියලා කියන්නේ ඉස්සර කාලේ කාන්තාවක් එළු දෙනක් අල්ලලා හිස සිඳලා. ඒ කියන්නේ බෙල්ල කපලා. එළුවගේ බෙල්ල කපලා මසට ගන්න නැති. එහෙම කාන්තාව ඉන්නවා. සමහර වෙයි වීඩියෝ වල ඉන්න සමහර කාන්තාව සමහර රටවල් වල දඩේමේ ගිහිල්ලා එහෙම අරගෙන ඇවිල්ලා හදනවා කැලේ තියාගෙනම හදනවා. ඒ වගේ කාන්තාවක් වෙන්නේ නැති. දරුණු කාන්තාවක්. පෙරාංගනක් එක් එළු දෙනක හිස සිඳා. සිය ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක්. එයා නිරයේ දුක් විඳලා තියෙනවා පිච්චි පිච්චි. කල්ප ගණනාවක්. ඒ විතරක් නෙවෙයි. ඇය ඇඟ ලෝම ගණනේ ඉස්කැපුම් ලදා. එක එළු දෙනකගේ හිස සින්දේ. හැබැයි කර්ම විපාකය අර මැරිච්ච එළු දෙනගේ රෝම කූප ගාන්ට අර කාන්තාවගේ හිස සිඳිලා තියෙනවා. සංසාරේ හිස සිඳිලා තියෙනවා. දැන් මේක දැනගත්තේ කොහොමද? දැනගත්තේ එක් අවස්ථාවකදී එක මිනිස්සෙක් එළු දෙනකගේ
බෙල්ලක් කපනකොට එළුදෙන කතා කරලා තියෙනවා. ඉස්සර සත්තු කතා කරනවා. ජාතක පොතේ එහෙම ඉන්න සත්තු කතා කරනවා. සත්තු කතා කරලා කියලා තියෙනවා. මේ මගේ අවසාන බෙලි කැපිල්ල. ඒ කියන්නේ අවසාන බෙලි කැපීමට ලක්වන ආත්ම භාවය කියලා මේ එළුදෙන කියලා තියෙන ඒ කපන මිනිසයාට. ඒ කියන්නේ මගේ මේ අවසාන කර්ම විපාකය. හැබැයි ඔබ මේ වගේ කර්ම රැස් කරනවා. කියලා අවවාදයක් දීලා තමයි මැරිලා තියෙන්නේ. ඒ එළුදෙන තමයි පෙර ඉස්සර කාලෙක කාන්තාවක් වෙලා ඉඳද්දි වෙනත් එළුදෙනකගේ හිස කපලා බෙල්ල වෙන් කරලා හැබැයි ඒකේ කර්ම විපාකය කල්ප ගණනාවක් නිරේ දුක් විඳලා තියෙනවා. ඒ වගේම අර මැරිච්ච එළුදෙනකගේ ඇඟේ තියෙන මයිල් ගාන්ට රෝම කූප ගාන්ට හිස සිඳිලා තියෙනවා සසර ගමනේ. එතකොට කොච්චර කාලයක් වෙන්න පුළුවන්ද? දැන් එළුදෙනකගේ කොච්චර මයිල් ප්‍රමාණයක් තියෙනවද? ඒ ප්‍රමාණයටම බෙලි කැපුම් වලට ලක් වෙලා තියෙනවා. මේ රඟ වේය කාටත් අකුසලයේ ලෙඩ. එතකොට මෙන්න මේකයි தත්වය. අකුසලයේ කරොතින් ඒකට මේක කර්ම විපාකයේ වැඩි කියලා කියන්න බෑ. ලැබෙන දේ බාර ගන්නට වෙනවා. සමහරුන්ට කියන්නේ ඉතින් හරි අසාධාරණයිනේ. එක බෙල්ලයිනේ කැපුවේ මයිල් ප්‍රමාණයටම රෝම කූප ගානටම කපන්න ඕනද බෙලි කියලා හිතෙන්නට පුළුවන්. ඒක නිසා කර්ම විපාක දෙනකොට ඒවයි සීමාන්තිකයි. සීමාව අපිට කියලා නිම කරන්නට බෑ. කර්ම විශ්ය කියන එක අචින්තියයි. එතකොට අන්නේ විපාක පිළිබඳව දැන් මේ කතා අහනකොට ඒ විපාක දැනෙන්නට ඕනේ. එහෙම දැනුණාම තමයි ඒවෙන් අයින් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අකුසලයේ ආදීනව දැකලා ඒකෙන් අයින් වෙන්න ඕනේ. හතරවෙනි එක හරි ලස්සන උපමාවක් බුදුහාමුදුරුවෝ කියනවා. හතරවෙනි එකේදී කෙනෙක් ඉන්නවා මිනිස්සෙක් මෙයා දුවනවා හයියෙන් දුවනවා. දැන් හයියෙන් දුවන්නේ දුවන ගමන් මේ මිනිස්සයාට හිතෙනවා ඇයි මම මේ දුවන්නේ? දුවන එක පීඩාවක් ශරීරයට. දැන් බලන්න විනාඩි 45ක් පැයක් විතර නිකන් ඇවිද්දත් කොච්චර මහන්සිද? ඒ වගේ ප්‍රමාණයක් දිව්වොත් ඊට වඩා මහන්සි. දුවනකොට මේ දුවන ගමන් හිතනවා ඇයි මම මේ දුවන්නේ? ඇයි මේ දුවන එක මගේ ශරීරයට වදයක් සහ පීඩාවක්. මම හිමින් ඇවිදිනවා. නෑ දුවන එක නතර කරලා ටිකක් වේගෙන් ඇවිදිනවා. වේගෙන් ඇවිදින මිනිස්සයා ටික වෙලාවක් ඇවිදගෙන යනකොට හිතෙනවා නෑ මම වේගෙන් ඇවිදින එකත් මගේ ශරීරයට පීඩාවක්. ඒක නිසා මම හිමින් යනවා. හිමින් ඔන්න ඇවිදගෙන යනවා මේ මිනිස්සයා. හිමින් ඇවිදගෙන මේ මිනිස්සයා යනකොට මේ මිනිස්සයාට හිතෙනවා ඇයි මම මේ හිමින් ඇවිදින්නේ? හිමින් ඇවිදින එකත් පීඩාවක්. මම කොහේ හරි බංකුවකින් වාඩි වෙනවා. දැන් ඇවිදින්න යනකොට මිනිස්සු ඇවිදිනවට වඩා බංකුවක වාඩි වෙලා ඉන්නවා තමයි පේන්නේ. දැන් ඇවිදිනකොට කියන විනාඩි 20කට වඩා එක දිගට ඇවිදින්නට ඕන. සමහර කරන්නේ විනාඩි 5ක් 10ක් ඇවිදලා තව විනාඩි 5ක් 10ක් වාඩි වෙලා ඉන්නවා. කයර වෙහෙසයි කියලා. එහෙම ඇවිදලා හරියන්නේ නැහැ. විනාඩි 45ක් පැයක් එක දිගට වාඩි වෙන්නේ නැතුව ඇවිදින්නට ඕන. ඒක තමයි නියම ඇවිදීම. එතකොට මේ මිනිහයාට හිතෙනවා ඇයි මම මේ ඇවිදින්නේ? මේ ඇවිදින එක මගේ කකුල් රිදෙනවා, ඇඟට අමාරුයි. ඒක නිසා මම වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්නකොට ටික වෙලාවක් මෙයාට හිතෙනවා නේ වාඩි වෙනවට වඩා සනීපයි නෙමෙයි. සැතපෙන එක මං ඇඳට ගිහිල්ලා හාන්සි වෙලා ඉන්නවා කියලා එහෙම හිතනවා. කයට දුක් දෙන්න කැමති නෑ අපි. දුවන මිනිස්සයා හිතනවා හයි දුවන්නේ නැතුව හයියෙන් ගියොත් හොඳයි. හයියෙන් යන මිනිස්සයා හිතනවා හයියෙන් යන්නේ නැතුව මම ඇවිදගෙන ගියොත් හොඳයි. ඇවිදින මිනිස්සයා හිතනවා ඇයි මම මේ ඇවිදින්නේ කකුලොත් රිදෙනවා. වාඩි වුණොත් හොඳයි. වාඩි වෙච්ච මිනිස්සයා හිතනවා අනේ වාඩි වෙලාම ඉඳලා දැන් ඉති වෙලා තියෙන්නේ. ඒක නිසා මම සැතපෙනවා කියලා සැතපෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේ යම් විදිහකට කයට කරනවද? අන්න ඒකම බුදුහාඳුරු කියන හිතට කරන්න කියලා. හිතට කරන්නේ කොහොමද? හිතට කරන්නේ තරහ සිතුවිල්ලක් එනවා කෙනෙකුට. තරහ සිතුවිල්ල සමාන කරන්නේ බුදුහාඳුර අර දුවන මිනිස්සයාට. තරහ සිතුවිල්ල සමාන කරන්නේ දුවන මිනිස්සයාට. තරහ සිතුවිල්ලෙන් දිගටම හිටියොත් මොකද වෙන්නේ? හිත පීඩාවටපත් වෙනවා. මොකද හැම මොහොතෙම තරහ සිතුවිල්ල තමයි තියෙන්නේ. වෙන වැඩක් කරන්න හම්බෙන්නේ ගැටෙනවා. දිගින් දිගටම ගැටෙනවා. දිගින් දිගටම ගැටෙනවා. ගැටෙන නිසා පීඩාවටපත් වෙනවා. ඒක නිසා ගැටීම නතර කරන්නට.
ඒ කියන්නේ යම් රූපයක් නිසාද ගැටෙන්නේ. ඒ රූපය අපේ දර්ශනයෙන් ඈත් කරන්නට ඕන. නොබලා ඉන්න උත්සාහ කරන්නට ඕන. යම් පුද්ගලයෙක් නිසාද ගැටෙන්නේ. ඒ පුද්ගලයා නොබලා ඉන්න උත්සාහ කරන්න. යම් වස්තුවක් නිසාද ගැටෙන්නේ. නොබලා ඉන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ අර දුවන එක නතර කරනවා. එතකොට හිමින් යනවා. හිමින් යනකොට ඒ ගැටෙන එක ටිකෙන් ටික අයින් කරනවා. හිමින් යන පුද්ගලයා හිතන වාඩි වුණොත් හොඳයි. තවත් අඩු කරනවා. එහෙම අඩු කළා අර කයට සැතපුණාම යම් සුවයක් දෙනවද? ඒ වගේ හිතට දැනෙන ඒ ගැටීම නතර කරන්න. කය සිතට සුවයක් දෙන්නට නම් අර ගැටෙන එක නතර කරන්න. මෙත් සහගත සිතුවිල්ලෙන් ඒ සියල්ල අයින් කරන්න. ඒක තමයි හතරවෙනි උපමාව. හතරක් කියවනේ. පස්වෙනි එක කියන්නේ හරි අමුතු උපමාවක් බුදුහාමුදුරුවෝ දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂුන් වහන්සේට ඔබ හිතන්න භික්ෂුව මහා ශක්තිමත් පුරුෂයෙක් දුර්වලයෙක් අල්ලගෙන පහර දෙනවා. සාමාන්‍යයෙන් ශක්තිමත් පුරුෂයෝ කරන වැඩනේ. දුර්වලයෙක් අල්ලගෙන පහර දෙනවා. ඒ කියන්නේ කායිකව ශක්තිය තියෙන කෙනෙක් ඉතාමත් දුර්ලභ මේ මග යන්න පණ නැති 100 කෙනෙක් කියලා හිතමු. අල්ලගෙන ප්‍රහාරය දෙනවා. හැබැයි කවදාවත් ඒ 100ට පුළුවන් දේ ශක්තිමත් පුරුෂයා පෙරලන්න බෑ. අන්න ඒ වගේ තමයි. ශක්තිමත් ඒකම මනසට කරන්න. දැන් අර හැදි දැඩි පුරුෂයා උපමා කරන්නේ කුසලයට. දුර්වල පුද්ගලයා උපමා කරන්නේ අකුසලයට. අන්න ඒ වගේ බලවත් කුසලයකින් අර දුර්වල වෙච්ච අකුසලය මඩින්න ගහලා බිඳලා නිඳා කරලා ඒ අකුසලේ අයින් කළ දාන්න. ශක්තිමත් කුසලයකින් අර හැදි දැඩි පුරුෂයා හා සමානයි. මෙන්න මේ උපමා පහක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් දැන් මතකයිනේ පළවෙනි එක තමයි වඩුවෙක් තව ඇණයකින් අනිත් ඇණය ගහලා ඉවත් කරනවා. පළවෙනි එක. දෙවෙනි එක තමයි පිරිසිදුව ඉන්න කැමති තරුණේ තමන්ගේ බෙල්ලට වැටෙන සර්පකුණක් අයින් කරන්න යම්සේද අකුසල ඉවත් කරනවා. ඊට පස්සේ කුසලයේ ආදීනව අකුසලයේ විපාක දැකලා කුසලයේ යහපත් පැත්ත දැකලා නකුසලයේ අයින් කරනවා. ඒ වගේම හතරවෙනි එක තමයි දුවලා හිමින් ගිහිල්ලා වාඩි වෙලා සැතපීලා කයට යම් සැපක් දෙනවද? ඒ වගේම හිතත් සුමුදු සිතක් දැහැමි සිතක් ඇති කරගෙන සිතට ඒ සැපත ලබා දෙනවා. පස්වෙනි එක තමයි ශක්තිමත් පුරුෂයෙක් දුර්වලයෙකුට පහර දෙන්නේ කොහොමද? ඒ වගේ ශක්තිමත් කුසල් සිතුවිල්ලකින් දුර්වල අකුසල් සිත මඩින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මෙහෙම දේශනා කළ මේ භික්ෂුන් වහන්සේ නැවත අර මුලින් මාතෘකා කරන්නට යෙදුණු ගාථාවක් දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවහං කියන ගාථාවක් දේශනා කළ බුදුහාමුදුරුවෝ ඒ මාතික මාතාව ඉන්න ජීවත් වෙන ගමටම උන්වහන්සේට වඩින්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ බොහෝම වීරයෙන් යුක්තව බණ භාවනා කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට යෙදුණා. රහත් ඵලයට පත්වන්නට යෙදුණා. එතකොට මාතික මාතා උපාසිකාවගේ මේ දැහැමි බව නිසා මාතික මාතාව ලබාගත්වේ පංචාභිඥාවන් නිසා භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය කරන සියල්ලක්ම කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්නට අවශ්‍ය කරන පරිසරය ගොඩ නැගුණා. ඒක නිසා ඒ වස් කාලය ගත කරන්නට නිතරම මාතික මාතාව ජීවත් වෙන ගම්මානයේට භික්ෂු මහා සංඝරත්නය වැඩම කළා. කිසිම කරදරයක් නැහැ. ඒකෙම අනිත් පැත්ත තියෙනවා බුද්ධ කාලෙත් ඒ පැත්තට කියන්නේ සුණාපරන්තය කියලා. සුණාපරන්තයේ ඉන්නේ දරුණු මිනිස්සු. කාල වේලාව හුඟක් ගත වෙලා තියෙන නිසා මම වැඩි දුර විස්තර මම පසුව දවසකදී බලාපොරොත්තු වෙනවා කියන්නට. සුණාපරන්තය කියලා කියන්නේ ඇත්තටම අද වර්තමානයේ ගත්තහම මක්කම මකුල මක්කම විහාරය කියලා විහාරයක් තිබිලා තියෙනවා. දැන් සුණාපරන්තයට වැඩම කරේ පුන්න තෙරණුව. සුණාපරන්තයේ ඉඳලා තියෙන දරුණු මිනිස්සු ඒ කාලේ. සුණාපරන්තයේ ඉඳලා තියෙන දරුණු මිනිස්සු.
එතකොට මේ පුන්න හාමුදුරුවෝ සුණාපරන්තයට වඩිනකොට බුදුරජාණන් වහන්සේ පුන්න හාමුදුරුවන්ට කියන බය නැද්ද සුණාපරන්තයට යන්න? මොකද ගියපු හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ නැහැ. සතියෙන් දෙකකින් මේ පැත්තෙන් එනවා නැවත. කවුරුවත් යන්න කැමති නැහැ. හැබැයි පුන්න හාමුදුරුවෝ ගණන් ගත්තේ නැහැ. පුන්න හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගේ අවසරන සුණාපරන්තයට යනවා. යන්නේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ විමසනවා පුන්න බය නැද්ද සුණාපරන්තයට යන්න? නෑ බුදුහාමුදුරුවනේ. මම හරි කැමැත්තෙන් ඒ සුණාපරන්තයට යන්නේ. මගේ ඊවසීම පුරුදු කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී පුන්න හාමුදුරුවෝ ප්‍රකාශ කරන සුණාපරන්තයට ගිහිල්ලා ජීවත් වෙන්න ඒ කියන්නේ තමන් කොහොමද ඊවසීම පුහුණු කරන්න කියලා. හරි වැදගත් එක. ඒ සුණාපරන්තයේ මිනිස්සුන්ට දොස් කිව්වොත් බැන්නොත් මම හිතනවා බැන්න විතරයි. ඒ කියන්නේ දොස් කිව්වා විතරයිනේ බැන්නේ නෑනේ කියලා හිතනවා. පාලි භාෂාවේ බණින ක්‍රම දෙකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. අක්කෝසති පරිභාසති කියලා. අක්කෝසති කියලා කියන්නේ නිකම් බණිනවා. පරිභාසති කියලා කියන්නේ කුණුහරුප කියලා බණිනවට කියන්නේ. බලන්න පාලි භාෂාවේ තියෙන දියුණු බව. දැන් අපිට එහෙම වචන නෑනේ. මම දන්නේ ඉංග්‍රීසි වල තියෙනවද කියලා බණිනවට එකකුයි කුණුහරුප කියලා බණිනවට එක වචනයකුයි මම හිතන්නේ නෑ. සිංහල භාෂාවේ නෑ. ඒ කියන්නේ එහෙමනම් කියන්න ඕනේ වචන 4කින් 5කින්. කුණුහරුප කියලා බැන්න. වචන 3කින්. පාලි භාෂාවේ තියෙනවා. පාලි භාෂාවේ අක්කෝසති කියලා කියන බණිනවට පරිභාසති කියලා කියනවා කුණුහරුපෙන් බණිනවට. ඉතින් පුන්න හාමුදුරුවෝ කියනවා මට මේ දොස් කිව්වට බැන්නේ නෑනේ. ඒ කියන්නේ පරිභාසති කුණුහරුප කියලා බැන්නේ නෑනේ. යම් විදිහකින් කුණුහරුප කියලා බැන්නොතින් බුදුහාමුදුරුවෝ අහනවා. එතෙන්දී පුන්න හාමුදුරුවෝ කියනවා ගලකින් එහෙම විසි කරලා ගැහුවේ නෑනේ දුර ඉඳලා. බැන්න විතරයිනේ කුණුහරුපෙන් බැන්න විතරයිනේ ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කරේ නෑනේ කියලා හිතනවා ඉවසනවා. යම් විදියකින් එහෙමත් කරොත් එහෙම කරොත් මං හිතනවා අතින් පයින් ගැහුවේ නෑනේ. ළඟට ඇවිල්ලා කම්බුල් පාරවල් ගහලා එහෙම පීඩා කරේ නෑනේ කියලා හිතලා ඉන්නවා. එහෙමත් කරොත් හිතන විදිහ පොළු මුගුරු වලින් ඇවිල්ලා තට්ටේ පැලෙන්න ගැහුවේ නෑනේ කියලා හිතනවා. ඒ විදිහටත් කරොත් ඉහි දරුණු මිනිස්සු මැරුවේ නෑනේ කියලා හිතනවා. ඒකත් කරොත් එහෙම නොතින් හිතනවා ඉතින් දෙතිස් කුණ පොලින් හැදිච්ච මේ කුණු කයෙන් මිදෙන්න මට මේ මිනිස්සු උදව් කරා කියලා හිතනවා. කියලා ඒ ඉවසීම ප්‍රගුණ කරන හැටි පුන්න හාමුදුරුවෝ ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේට. ඉතින් උන්වහන්සේ යනකොට ඒ කියන්නේ මේ සුණාපරන්තයට වැඩම කරනකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. නමුත් ඒ මිනිස්සුත් එක්ක ජීවත් වෙලා කාලයක් ඒ මිනිසුන්ගේ පීඩාවන් වලටපත් වෙලා උන්වහන්සේ පසුව ඉවසීම ප්‍රගුණ කරලා රහත් භාවයටපත් වුණා. ඒක අර මාතික මාතා ගමට විරුද්ධ පැත්ත. මාතික මාතා ගමේ කිසිම කරදරයක් නැහැ භික්ෂුන් වහන්සේලාට. හැබැයි සුණාපරන්තේ ඊපු දවසේ ඉඳලා කරදර. ඇත්තටම අපි ඔය ශ්‍රීපාදේ යනකොට ඔය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපතුල වන්දනා කරන ගාථාවක් තියෙනවනේ. මොකදනේ අහලා තියෙනවා ඉතින් යන්නං මදාය නදියා පුලිනේච්ච තීරේ යං සච්ච බද්ද ගිරිකේ සුමනා චලග්ගේ යං තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං තං පාද ලාංඡන මහං සිරසා නමාමි කියලා ගාථාවක් තියෙනවා. මේ ගාථාවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදයේ පිහිටපු ස්ථාන 4ක් විස්තර කරනවා. යන්නම් මදාය නදියා පුලිනේච තීරේ. එක ශ්‍රීපාදයක් පිහිටපු ස්ථානය තමයි නර්මදා නදී වැලි තීරේ. ඉන්දියාවේ තියෙන නදිය. නර්මදා නදී. දෙවෙනි ස්ථානය තමයි යං සච්ච බද්ද ගිරිකේ සුමනා චලග්ගේ. යං සච්ච බද්ද ගිරි. සච්ච බද්ද කියන පර්වතය. සච්ච බද්ද කියන පර්වතයේ පිහිටවල තියෙන ශ්‍රීපාදස්ථානය. ඒ කියන්නේ ශ්‍රීපාදයේ පිහිටවල තියෙනවා. සුමනා චලග්ගේ. තුන්වෙනි ස්ථානය තමයි සමන්ත කූට පර්වතය. නැත්නම් අපේ ශ්‍රීපාද ස්ථානය. සමන් ගිරිහිස කියලා කියනවා. විවිධ නම් කියනවා. කොහොමද ලංකාවේ. යං තත්ත යෝනක පුරේ. අන්න හතරවෙනි තැන. යෝනක පුරේ. යෝනක පුරේ කියලා කියන්නේ අරාබිය මක්කම. ඒ විහාරස්ථානයේ නම තමයි මක්කුල මක්කම විහාරය.
තම්පාද ලාංඡන මහං සිරසා නමාමි. අන්නේ පාද ලාංඡන පිහිටපු ස්ථාන මම වන්දනා කරමි කියන තමයි ඒ ගාථාවේ තියෙන්නේ. හුඟ දෙනෙක් දන්නේ නැහැ ඔක. මේ ස්ථාන හතර වන්දනා කරන්නේ. අපිට එහෙට යන්න බැරි වුණාට කොහොම හරි කමන්නේ අපි සන්තෝෂ වෙන්න ඕනේ අන්‍යාගමිකව හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේ වන්දනා කරනවා. අපිට ඒක අයිති කරගන්න ඕන කමන්නේ. කවුරු හරි වන්දනාමාන කරලා ඒ බුදු සත්කාර කොහොම හරි විද්‍යා දෘෂ්ටියෙන් හරි කමන්නේ වන්දනාමාන කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අමතර කාරණාවක්. දැන් මාතික මාතාව මේ භික්ෂුන් වහන්සේලාට මේ විදිහට අපෝපස්ථාන සත්කාර සම්මාන කරනවා. ඇත්තටම වර්තමානයේ වුණත් මාතික මාතාව වගේ අපි ගැන හොයලා බලන දායකයෝ ඉන්නවා. අනන්ත ප්‍රමාණය ඉන්නවා. දැන් මේ රටේ හිටියත් ඒ බෞද්ධ හැඟීමෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා පිළිබඳව හොයලා බලලා සත්කාර සම්මාන කරන උදාාර දායක පින්වතුන් ඉන්නවා. දැන් අපිට ඉන්නවා එහෙම සමහර වෙලාවට පොඩ්ඩක් කැස්සොතින් එහෙම ওই ධර්ම දේශනා වගේ පවත්වනකොට දුරකථන ඇමතුමක් දීලා අහනවා ආම්ද්‍රෝ අසනීපෙන්ද හෙම්බිසාවද විටමින් C ගන්න එහෙම කියලා කියනවා. ඊට පස්සේ වින්ට් එකේදී විටමින් D ගන්න ආම්ද්‍රෝ මම පෝස්ට් එකේ වන්නම් කියලා පෝස්ට් එකේ වුණ වෙලාවලුත් තියෙනවා. දැන් මට මේ පහුගිය කාලේ මේ රටේ කෑම අඩුයි කියලා කොහොම හරි ලෝකෙන් ප්‍රචාරයක් ආවා. ඒ කියන්නේ ලංකාවට නිවුස් එකක් ගිහින් තිබුණා එංගලන්තේ කෑම නැහැ කියලා. කට්ටිය රාක්ක හිස් වෙලා තියෙනවා. ෆොටෝ ගහලා යවලා තියෙනවා. ඒ දවස්වල තායිලන්තයෙන් අර මැගී නූඩල්ස් ලොකු පෙට්ටි 2-3 පෝස්ට් එකේ වල. අපි සඳහන් කළවත් නෙමෙයි. ඒ කියන්නේ අපිට කෑම නැහැ කියලා. ඒ තායිලන්තේ. දැන් මේ රටවල් වල මිනිස්සු කොච්චර තමන්ට කොච්චර අපහසුතාව තිබුණත් ඒ වෙනකොට ඩිලිවරි මගින් ඒ වගේම ආහාර පාන ඒවයින් අපිට සත්කාර සම්මාන අසීමිතව සිදු කරන්නට යෙදුණා. ඉතින් බොහොම හැඟීමෙන් සිදු කරේ. ඒ වගේම තමයි දැන් සමහර වෙලාවට අපි දැන් ඉංග්‍රීසි භාෂාවෙන් යම් දේවල් වැඩසටහන් මෙහෙවනකොට යම් කිසි අඩුපාඩුවක් දැක්කම හුඟක් අපේ උපාසිකාවන් අපිට කතා කරලා කියන හාමුදුරුවෝ මෙන්න මේ විදිහට මේ වචනේ පාවිච්චි කරන්න. මේ විදිහට උච්චාරණය කරපේ වැරදි. මේ විදිහට හදාගන්න. අන්න මාතික මාතාවගේ ගුණයන් තියෙන මෑණිවරු. B එක මෙන්න මෙහෙම යොදන්න. ඔබ වහන්සේ සිංහලෙන් හිතලා ඉංග්‍රීසි කතා කරන්න බෑ. මෙන්න මේ පොත කියවන්න. ඒ සමහර වෙලාවට පෝස්ට් එකේ පොත් එහෙමත් යනවා. ඒ වගේ හොයලා බලලා කටයුතු කරන මාතික මාතාව වැනි දායකයෝ තියෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්තක් තියෙනවා. සුණාපරන්තේ වගේ දායකයෝ තියෙනවා. ඒක නිසා ওই දෙපැත්තම තියෙනවා. සුණාපරන්තේ වගේ දායකයෝ ඉන්නකොට අන්න පුන්න හාමුදුරුවෝ වගේ ඉවසන්න පුරුදු වෙනවා. මාතික මාතාව වගේ දායකයෝ ඉන්නකොට අර අඤ්‍යතරෝ බික්කු වගේ ඉන්නවා. ඒක නිසා ওই දෙපැත්තම උස් පහත් ඒ දෙපැත්තම අපේ ජීවිතවල තියෙනවා. ඒක නිසා මීට වඩා දීර්ඝව අපි ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ධර්ම දේශනාවේ වැදගත්ම කාරණා පහ තමයි අර උපමා පහක් අපිට දේශනා කරේ. ඒක ගිහි පැවිදි ભેදයක් නැතුව අපේ ජීවිතවලට ලං කරගන්න පුළුවන්. යම්කිසි සිත් වේදනාවක් සිත් ඇවුලක් ආවට පස්සේ ඒවත් එක ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැතුව ඒවයින් අයින් වෙනවා. ඒවයින් ඈත් වෙනවා. ඈත් වුණාට පස්සේ හිතට කිසි බලපෑමක් නැහැ. හිත සතුටු කරගන්නට පුළුවන් කුසලයෙන්. එතකොට ඒව ගැන හිතන්න දෙයක් නෑ. හිතනකොටනේ ওই කාරණා පිළිබඳව හිතනකොට තමයි ඒවත් එක්ක ගැටෙනකොට තමයි අකුසලයේ වර්ධනය වෙන්නේ. අපිට මේ එක සිතුවිල්ලක් හේතු වෙන්නට පුළුවන් ආත්ම ගණනාවක් සංසාරයේ දුක් විපාක ලැබෙන්නේ. එක සිතුවිල්ලක්. බලන්න කල්පනා කරලා එක අකුසල සිතුවිල්ලක් අපිට මෙනෙහි වුණොතින් මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? දුගතියකට යන්නේ. ඒක නිසා වැඩිපුර අපි උත්සාහ කරන්නට ඕනේ කුසල් සිතුවිලි වලින් වෙන්න. ලෝකයා මොන දේවල් ලෝකේ පෙරලන් ආවත් හිත කම්පා කරගන්න ඕනේ. හිත ශක්තිමත් කරගෙන ඉන්නට ඕනේ. ඒ සඳහා මේ ධර්ම දේශනාවේ සඳහන් වෙච්ච උපමා පහම අපේ පින්වතුන්ට උපකාර වේවා. සුමුදු සිත් ඇති වේවා. කරුණාව, දයාව, අනුකම්පාව, ලතෙත් බව, ඒ වගේම සහකම්පණය කියලා කියන්නේ
අන් අයගේ දුකේදී තමන්ගේ හිත කම්පා වුණ ස්වභාවය. අර දකින්න ඇති වීඩියෝ එකක් මේ දවස්වල යනවා මුහුදු වෙරළට ගහගෙන ඇවිල්ලා තියෙන මාළුවෙක්. මාළුවට හොඳටම පණ තියෙනවා. මාළුවට පණ තියෙනවා. ඒ මාළු වගේ වර්ගෙ නෙවෙයි වෙන මාළු වර්ගයක්. අපි හිතමු බලයා කියලා. ඒ මුහුදු වෙරළට ගහන් ඇවිල්ලා තියෙන්නේ බලයා කියන මාළුව. මාළු වර්ගයන්නේ. ඒ මාළුව වරල් ගගහ ඉන්න වතුර නැහැ. හැබැයි තව මාළුවෙක් ඊළඟ රළයට ඇවිල්ලා නවතිනවා. හැබැයි ඒ මාළු දෙන්නගේ අතරතුර අඩියක විතර පරතරයක් තියෙනවා. අර මාළුව කරන වැඩි අනිත් පැත්ත හැරිලා. වල්ගේ පැත්තෙන් ගගහ ගෙහිල්ල ඉවරලා අර වතුර නැතුව ඉන්න වැල්ලේ දඟල ඉන්න මාළුවගේ නැට්ටෙන් ඇදගෙන නැට්ට කියන්නේ අර වල්ගෙන් ඇදගෙන ගිහිල්ලා ආපහු වතුරට දානවා. ඒක හරි විස්මයජනක සිදුවීමක්. මම ඒක 3-4 වතාවක් බැලුවා. මට පුදුම තරම් පුදුමයට හේතුවක් වුණා සත්තු අතර කොච්චර මේ අනුන්ගේ සහකම්පනේ. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී කොච්චර සත්තුන්ගේ හිත් මෙලෙක් වෙනවද? සත්තුන්ගේ හිත් ඒ විදිහට මෙලෙක් වුණත් සමහර මිනිස්සුන්ගේ හිත් හරි තදයි. එහෙම මෙලෙක් වෙන්නේ අනුන්ගේ දුකේදී සැපේදී. දුකේදී විශේෂයෙන්. ඒක නිසා අන්නේ සමුදු සිත් ඇති වෙන්නට ඕන. ඒක නිසා තමයි මේ ධර්මීය ශ්‍රවණය කරන්න විතර. අනුන්ගේ පීඩාවන් දුක අපි හඳුනගෙන ජීවත් වෙන්නට ඕන. ඒ නිසා මීට වඩා මම ධර්ම දේශනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අද දවසේදී විශේෂයෙන්ම මේ විදිහට විශේෂ ධර්ම දේශනාවක් සිදු කරන්නට යෙදුනි. විශේෂ අනුග්‍රාහක දායකත්වයේ දක්වන්නට යෙදුනි. අමිල වෙලෙන්ගොඩ මහත්මයාත් ඒ වගේම නදීකා කොඩිතුවක් නෝනා මහත්මයාත් විශේෂයෙන්ම නදීකා නෝනා මහත්මිය බලාපොරොත්තු වෙනවා තම සදාදරණීය පියතුමාට පින් අනුමෝදන් කරන්න මීට වසර 7කට ඉහතදී මිය පරලොව යන්නට යෙදුණු හේමපාල කොඩිතුවක් පියතුමාට පින් අනුමෝදන් කරන්න. ඒ පියතුමා ඇතුළු වර්ග පරම්පරානුයාත සියලු සහලේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සසර ගමන සුවපත් කර ගනීවා. කර්ම දෝෂයකින් හෝ දුගති භවයක් අභව ස්ථානයක් නගා කරගෙන තිබේ නම් ඒ සැපත දියුණු කර ගැනීමට මේ උදාාර පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාව වේවා උපනිශ්‍රේ වේවා කියන අදහසින් යුක්තව අපි මේ පරිලෝක ගිහු ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ගාථාව කියන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයක් ශාසනයත් අපවත් ආරක්ෂා කරන සියලු දේව දේවතාවුනුත් මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ දිවයිසුරු සම්පත් වැඩි දියුණු කර ගනීවා. මනුලෝකයේ වාසය කරන අපටත් නිරන්තරයෙන්ම දෙවියන්ගේ යල්ම බැල්ම ආශිර්වාදයේ සෙත සාන්තිය සලසත්වා කියන අදහසින් යුක්තව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඒ වගේම දැන් කල්පනා කරන්න විශේෂයෙන්ම නම් සඳහන් කරපු නිමල් වෙලෙන්ගොඩ පියතුමාටත් ඒ වගේම ජයන්ති වෙලෙන්ගොඩ මෑණියන්ටත් ඒ වගේම පියසීලී කොඩිතුවක් මෑණියෝ ඇතුළු ජීවත් වෙලා ඉන්න අසනීප තත්ත්වයන්ගෙන් පසුවන වයෝවෘද්ධ තත්ත්වයන්ගෙන් පසුවන හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නියත් දීර්ඝායුෂ සම්පන්නියත් චිරජීවනයත් ලැබේවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ දහම් පාසලේ දීප්තිමත් ශිෂ්‍යෙක් සහ ශිෂ්‍යාවක් වන බුද්ධිල් වෙලෙන්ගොඩ පුතණුවන්ටත් ඒ වගේම දුල්මි වෙලෙන්ගොඩ දියණියගෙත් ඉදිරි අධ්‍යාපන කටයුතු දියුණු වේවා. අපි හැම දිනාගෙම හිතවල තියෙනා වූ සියලු යහපත් ප්‍රාර්ථනාවන් තුනුරුවන්ගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් ඉෂ්ට සිද්ධ වේවා. හැම දිනාටම සෙතක් සාන්තියක් යහපතක්ම වේවා කියන අදහසින් යුක්තව
අපි ආශිර්වාද කරනවා හැම දිනම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.